නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපි කවුරුත් කැමති නැති දෙයක් පින්වතුනි, අපි ප්‍රිය කරන, අපි කැමති, අපි ආදරේ දේවල්, අපි ආදරය කරන අය අහිමි වෙන එක. අපි කවුරුත් ආස නැහැ. මේ ලෝකේ ජීවත් වෙන කිසිම කෙනෙක් ආස නැහැ තමන් ප්‍රිය දේවල් අහිමි වෙනවට, තමන් ප්‍රිය අය අහිමි වෙනවට, තමන් ප්‍රිය දේවල් වලට මේ විනාශය එනවට, තමන් ප්‍රිය කරන, තමන් ආදරය කරන අයට කරදර මේ පීඩා එනවට මේ ලෝකේ කිසිම කෙනෙක් කැමති නැහැ. හැමෝම ආසා කරන්නේ ප්‍රිය දේවල් එක්ක සතුටින් ඉන්න. හැමෝම ආසා කරන්නේ තමන් කැමති දේවල් එක්ක සතුටු වෙන්න. හැමෝම ආසා කරන්නේ තමන් ආදරය කරන අයත් එක්ක සන්තෝෂයෙන් වාසය කරන්න. ඒත් ලෝකයේ ස්වභාවය තමයි ප්‍රිය දේ වෙන් වෙනවා. ප්‍රිය දේ අහිමි වෙනවා. අප්‍රිය අමනාප දේට මුහුණ දෙන්න වෙනවා. සසර දුක ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, මේ සංසාර ගමනේ දුකට අයිති එකක් ප්‍රිය දෙයින් වෙන්වන්නට සිදුවීම. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, මේ සසර ගමනේ දුකට අයිති එකක් අප්‍රිය අමනාප දේවල් එක්ක එක්වෙන්නට සිදුවීම. ඒ නිසා පින්වතුනි, සංසාර ගමනක දිවි ගෙවන අපට අපි කොච්චර අකමැති වුණත් ප්‍රිය දේ අහිමි වෙනවා කියන එක වෙනවමයි. අපි කොච්චර අකමැති වුණත් අප්‍රියමනාප දේට මුහුණ දෙන්න වෙනවා කියන එක සිද්ධ වෙනවමයි. ඉතින් ඒ නිසා බුදු කෙනෙකුගේ සද්ධර්මයේ තුලින් අපි අපේ ජීවිතයට යම් අවබෝධයක් වැටහීමක් ඇති කරගෙන ඉදීම මේ දුක් විඳ විඳ යන සංසාර ගමනේ අපිට යම් සැනසුමක් පිණිස ඒකාන්ත කොට හේතු වෙනවා. අදත් මේ අහන ධර්මය ඒ බඳු සැනසීමක් ඇති කරවන ධර්මයක්. ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ පින්වත් නිර්මලා රණවීර මහත්මිය සහ දිනුක පුතා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා. ඒ පින්වතුන්ලගේ ධර්ම දානයේ ප්‍රධාන අරමුණ තමන්ගේ නමින් මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාති සමූහයා මේ පින අනුමෝදන්ව පරලොව සැපයටපත් වේවා කියන ප්‍රාර්ථනාව හැම මිනිසෙකුගේම පවුල්වල මිය ගොස් පින් බලාපොරොත්තු වෙන පින්පෙත් අනුමෝදනා කළ යුතු ඥාති සමූහයා කොතෙක්නම් සිටිනවද? හැම මිනිසෙකුගේම. මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිසෙකුටම කවුරු හරි ඥාතියෙක් ඉන්නවා පින් දිය යුතු. ඒකට ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා. පරම්පරා ගණනාවකම මේ කතාව නැන්ද? මේ කතාව හැම තැනම තියෙනවා. මේ කතාවෙන් හැම සත්වයක්ම පීඩාවටපත් වෙනවා. දුකටපත් වෙනවා.
සාමාන්‍යයෙන් අපි මේ රටේ ලෝකයේ ඇවිද යනකොට අපි අන්තහත් දකින්නවාද මිනිස්සු වාසය කරන ගෙවල්. ඔය හැම ගෙදරක්ම පිංගුතුනේ මලගමක් කරපු ගෙදරක්මයි. හැම ගෙදරකම ජීවත් වෙන මිනිස්සු අනිවාර්යයෙන්ම මලගයක් කරලා තියෙනවා. අවමංගල්‍ය කටයුත්ත. නැයි හේතුව තමන් එකට ඉන්න අය තමන්ව දාලා යනවා. ඉතින් මේ ජීවිත කතාව අපි හොඳට අඳුනාගෙන හිටියොත් එහෙම කොහොමද මුහුණ දෙන්න වෙන මේ දුක්ඛිත ස්වභාවය ඉස්සරහා අපිට යම් සැනසුමක් උදා කරගන්න පුළුවන් බව පේනවා. ඒක අද ඉගෙන ගන්න ජාතක කතාවෙන් හොඳට පැහැදිලි වෙනවා. ජාතක කතාවේ නම උරංග ජාතකය. උරංගයා හැවෑර යනවා වගේ සත්වයා මිය යාම ගැන කතාව. බලන්න සත්වයාගේ මරණය ගැන මේ බුද්ධ දේශනාවේ තියෙන විදිහ. උරංගයෙක් හැව අත්හැරලා යනවා වගේ. අපි කවුරුත් දැක තියෙනවා පින්වතුනි උරංගයෝ සර්පයෝ හැව අත්හැරලා යන හැටි. ඒකුන් හැව අත්හැරලා ගියාට පස්සේ ආයේ කිසිම කලෙක තමන් අත්හැරපු හැවට රින්ගන්නේ නැහැ. හැව අත්හැරියා නම් අත්හැරියාමයි. අපි මේ ගෙවන මනුස්ස ජීවිතෙ පින්වතුනි එහෙම එකක්. යමෙක් මේ මනුස්ස ජීවිතය අත්හැර ගියාද එයා ගියාම තමයි. ආයෙ එයා කවදාවත් මේ මනුස්ස කය අස්සට රින්ගන්නේ. මේක අතහැර ගියා නම් ගියාමයි. හරියට සර්පෙක් හැව අත්හැර ගියා වගේ. මොකද්ද මේ උරංග ජාතකයේ පුවත? ඒ දවස්වල අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ සෙවැන් නුවර දෙව්රම් මහවෙහෙරේ. ওই කාලේ සෙවැන් නුවර එක්තරා නිවසක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ආදරණීය පුත්‍රයෙකුයි වාසය කළා. මේ දෙමාපියන්ට හිටපු එකම පුතා. දෙමාපියන් තමන්ගේ පුතාට තමුන්ගේ දෑසටත් වඩා වැඩියෙන් ආදරය දැක්වා බොහෝම ආදරණීය පුතෙක්. මේ පුතාට ඉගැන්වීම් ලොකු මහත් කර ගැනීම ඔවුන්ගේ සිහිනේ වෙලා තිබුණා. අපේ පුතාට අපි අපට වඩා හොඳට පහසුවෙන් සුවසේ වෙහෙසකින් තොරව උගන්වන්නට ඕන. අපේ පුතාගේ ජීවිතේ අපිට වඩා සෑහෙන මට්ටමක සාර්ථකත්වයට අරගෙන යන්න ඕන. දෙමව්පියෝ මෙහි හිතන්නේ නැද්ද? බොහෝ දෙමව්පියෝ ඔය කල්පනාවෙන් යුක්තයි. අනේ අපේ දරුවෝ අපට වඩා සැප විඳින්න ඕන. අපේ දරුවෝ හොඳට ඉගෙන ගන්න ඕන. අපේ දරුවෝ මේ සමාජයේ හොඳ තැනක ඉන්න ඕන. එහෙම අම්මා තාත්තා දෙන්නෙකුගේ අපේක්ෂා තියෙනවනේ. ඒ අපේක්ෂාවෙන් ඔන්න මේ දෙමව්පියෝ තමන්ගේ පුතා වෙනුවෙන් වෙහෙසෙනකොට පුතාගේ ජීවිතේට දෙමව්පියෝ කිසිසේත් බලාපොරොත්තු නැති මොහොතක බොහොම භයානක ලෙඩක් හැදුනා. මේ ලෙඩෙන් පුතාව බේරා ගැනීම පිණිස ඒ අම්මයි තාත්තයි කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. ගොඩාක් මුදල් වියදම් කළා. පුළුවන් හැම වෛද්‍යවරයෙක් ළඟටම එකතු කරගෙන ගියා. කියන බෙහෙත් ಜಾති කළා. ඊළඟට ආශිර්වාදයේ පිණිස පුතා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. මේ කොහොම කර ඉද්දී පුතා ඇස් දෙක පියාගත්තා. කොච්චර වෙනවද පින්වතුනි මේ කතාව? මේක එදා සෙවැන් නුවර දෙව්රම් විහෙරට යාබද ඒක මේ නිවසක විතරක් වෙච්ච එකක් නෙමෙයි. කොච්චර වෙනවද? ආදත් තමන්ගේ ප්‍රිය ඥාතීන් ප්‍රිය දරුවෝ තමන් ආදරය කරන අය ලෙඩකට දුකකට පත් වෙලා මරණාසන්න වුණොත් මිනිස්සු කොච්චර වියදම් කරනවද? 17 ණය වෙලා වියදම් කරනවා තමන්ගේ ලෙඩාව බේරගන්නනේ. තමන්ගේ ඥාතියව බේරගන්න සෑහෙන්න ණය වෙවි වියදම් කරන්නේ නැද්ද? ඊළඟට වෙහෙසක් නොතකා ඒ ලෙඩා වෙනුවෙන් කැප වෙනවා. බේරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව කරනවා. සමහරවිට බෝධි පූජා සේවයල් වලට බාර වී ඊළඟට දේවාල ගාන ගිහිල්ලා කරන නොයෙකුත් සෙත් ශාන්ති මේ ආදී කොට කීයක් දේවල් තමන් ආදරය කරන කෙනෙකුට ඒ වගේ මරණාසන්න රෝගයක් වැළඳුනොත් එහෙම මිනිස්සු කරනවද? මේක එදාට විතරක් මේ අයිති එකක් නෙමෙයි. අදත් එහෙමයි, ඕක අනාගතෙත් එහෙමයි.
ඇයි හේතුව පින්වතුනි කවුරුත් කැමති නැහැ තමන් ආදරය කරන අයට විපතක් වෙනවට. තමන් ප්‍රිය කරන අය තමන්ගේ ලෝකෙන් අයින් වෙනවට කවුරුත් කැමති නැහැ. හැමෝම කැමති ඒ ඔක්කොම තමන් එක්ක ඉන්නවනම්. ඉතින් මේ අම්මයි තාත්තා මේ ප්‍රාර්ථනාවෙන් කටයුතු කළත් තමුන්නේ පුතාව බේරගන්න බැරුව ගියා. පුතා මිය පරලෝ ගියා. ඉතින් දෙමව්පියෝ මහා වේදනාවෙන් හඬලා දොඩලා පුතාගේ අවසන් කටයුතු කළා. අවසන් කටයුතු කළත් ඉතින් මේ පුත්‍රයාව අමතක කරන්න බෑ දෙමාපියන්ට. ඒ පවුලේ හිටපු ඥාතීනුත් මේ අයගේ හිත අස්වසන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් කොච්චර මහන්සි ගත්තත් මේ අම්මයි තාත්තයි දෙන්නව සනසවන්න බැරි වුණා. කන්නේ බොන්නේ නැතුව අඬනවා. එදා හිමිදිරි පාන්දර අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර දෙව්රම් මහා විහෙරි මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකයේ දෙස බුදු ඇසින් බැලුවා. මහා කරුණා බුදු ඇසින් ලෝකේ බලනකොට ඒ කරුණා නේත්‍රයට පින් ඇත්තෝ හසු වෙනවා. ඒ පින් ඇත්තෝ කියලා කිව්වේ කාහටද? බුදු කෙනෙකුගෙන් දහම් අසා ධර්මාවබෝධය ලැබීමට පින තියෙන අයව අර බුදු ඇසට පේනවා. ඝන අන්ධකාරයේ පහන් ආලෝකය යම්සේ පේනවාද? ඒ වගේ බුදුරජාන් වහන්සේගේ කරුණා නේත්‍රයට සසරේ පින් කරපු කෙනාව පේනවා. තමන්ගේ පුතුගේ වියෝවින් මේ අඬන්නේ සසරේ පින් කරපු දෙන්නෙක්. මේ දෙන්නට ධර්මාවබෝධයට මහ පුණ්‍ය වාසනාවක් තියෙනවා. එනිසා බුදුරජාන් වහන්සේ එදා උදෑසන කාලේ සැවැන්නුවර පිඬුසිඟා වැඩම කරලා පිණ්ඩපාත දාණය විවේකී ස්ථානයක වළඳලා තවත් භික්ෂුන් වහන්සේ නමක් එක්ක අර උපාසක මහත්තයාගේ නිවසට වැඩම කළා. ඒ අය තෙරුවන් සරණ ගියපු උපාසක උපාසිකාවෝ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වැඩම කළා කියලා ආරංචි වෙච්ච ගමන් ඉක්මනට ආසන පනවලා කටයුතු සූදානම් කළා. දැන් උපාසකට බුදුරජාන් වහන්සේ වැඩියා කිව්වහම වාව ගන්න බැරුව ගියා. තමන්ගේ දුක කියන්ට හිතාගෙන භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ හඬාගෙන ඇවිල්ලා පෙරලිලා වැන්දා. වැන්දාම භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ උපාසක තමුන්නේ දරුවාව නැතුව ගියපු ශෝකේ තාම උහුල ගන්න බැරුව නේද ඉන්නේ. අනේ එහෙමයි ස්වාමීනි, මගේ හදවත මහා වේදනාවකින් පිච්චෙනවා. ස්වාමීනි කොයි අතේ බැලුවත් පුතාවමනේ මතක් වෙන්නේ. මේක අතහරින්න බෑ ස්වාමීනි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා උපාසක බින්දෙන සුළු හැම දෙයක්ම බිඳී යාම, නැසෙන සුළු හැම දෙයක්ම නැසී යාම උපාසක තනි කෙනෙකුට පමණක් අදාළ දෙයක් නොවේනේ. ඒක උපාසකට විතරක් අදාළ එකක් නෙමෙයි. මේ උපාසකගේ ගෙදෙට්ට විතරක් අදාළ එකකුත් නෙමෙයි. මේ උපාසකගේ පවුලට විතරක් අදාළ එකකුත් නෙමෙයි. උපාසක ඒක මේ ගමේ විතරක් සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක මේ නගරයේ විතරක් සිද්ධ වෙන එකකුත් නෙමෙයි. උපාසක ඒක රටකට අයිති එකකුත් නෙමෙයි. මේ ලෝකේ උපන් හැම කෙනෙකුටම උපාසක ඔය දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ. ජාති බෙහෙදයකින් තොරව, ආගම් බෙහෙදයකින් තොරව, කුලමල බෙහෙදයකින් තොරව උපාසක ඔය ස්වභාවයට මේ සත්‍යයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ධන නිර්ධන බෙහෙදයක් ඕකට නැහැ. උගත් නූගත් බෙහෙදයක් උපාසක ඕකට නැහැ. ආකල්ප බෙහෙදයකුත් ඕකට නැහැ. තමන්ගේ සමාජ මට්ටමේ බෙහෙදයකුත් උපාසක ඕකට නැහැ. නැසෙන දේවල් නැසෙනවමයි, බිඳී යන දේවල් බිඳී යනවමයි. උපාසක වයසට යෑම කියන්නේ උරුමයක්. උපාසක ලෙඩ දුක් කියන්නේ උරුමයක්. උපාසක ප්‍රිය දේ අහිමි වීම කියන්නේ උරුමයක්. අප්‍රිය අමනාප දුක්ඛං කටුලට මුහුණ දෙන්න වෙනවා කියන්නේ උපාසක උරුමයක්. ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ උපාසක සදාකාලිකව පිහිටා තියෙන. තමන් ප්‍රිය කරන දෙයක් සදාකාලිකව එකම විදිහට තියාගන්න සමර්ථයෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ. හැම සත්වයක්ම මැරී යනවා. හැම දෙයක්ම උපාසක බිඳී යන සුළුයි. ඉස්සර කාලේ හිටපු නුවණැත්තෝ තමන්ගේ ආදර පුතු මිය පරලෝ ගියපු අවස්ථාවේ නැසී යන දේ නැසී යනවා කියන ඥානෙ ඇතුව උපාසක නිශ්ශෝකීව වාසය කළානේ. ඒ කාලේ ඈත අතීතෙත් මේ වගේ සංසිද්ධි වෙනකොට නුවණැත්තෝ ඇහැට කඳුලක් ගන්නේ නැතුව
ඇසට කඳුලක් එන්ට නොදී නිස්සෝකීව තමන්ගේ ආදර පුතුගේ වියෝව ඉවසුවනේ. එතකොට අර උපාසක මහත්තයා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ දහම් කතාව හොඳට අහගෙන ඉඳලා දැසි කඳුළු පිහද ගත්තා. පිහදාගෙන භාග්‍යතුන් වහන්සේට වැඳලා බුදුරජාණන් වහන්සේ දෙසටම අවධානය යොමු කරගෙන කිව්වා මෙහෙම. අනේ ස්වාමීනි, මමත් කැමති ස්වාමීනි නිස්සෝකීව ඉන්න. තමුන්නේ එකම දරුවා මිය ගියපු වේලේ දුක් නොවී හිටපු ඒ නැනවතුන්ගේ කතාව ස්වාමීනි මාහට කියා දෙන්නසේක්වා. එතකොට ස්වාමීනි ඒ කතාව අසා මටත් මාගේ පුතුගේ වියෝව ඉස්සරහා නිස්සෝකීව ඉන්න පුළුවන් වේවි. ආන්ගේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ ජාතක පුවත තමයි පින්වතුනි උරංග ජාතකය. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියන මහා රජුරෝ රාජ්‍ය විචාරමින් හිටියා. ඔය කාලේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ බරණැස ద్వාර කියන ගමේ එක්තරා බ්‍රාහ්මණ පවුලක උපන්නා. නිසි කල වයසේදී මහා බෝධිසත්වයන් වහන්සේ පවුල් ජීවිතයකට එළඹුණා. ආදරණීය බිරිඳක් කැඳාගෙන ඇවිල්ලා ඈත් එක්ක පවුල් ජීවිතය ගත කළා. ගොවිතැනින් තමයි බෝධිසත්වයන් වහන්සේ ඒ කාලේ ජීවිතය ගත කළේ. ඉතින් මේ බ්‍රාහ්මණ ජෝඩුවට සුදුසු කල වයසේදී පුතෙකුයි දුවෙකුයි දෙන්නෙක් ලැබුණා. පුතාට නිසි කල වයස වෙනකොට හොඳ තමන්ගේ මට්ටමට ගැලපෙන බ්‍රාහ්මණ පවුලකින්ම පුතාට විවාහයකුත් කරවා දුන්නා. ඊට අමතරව මේ ගෙදර දාසි කෙල්ලෙකුත් හිටිය හරි කීකරුව වැඩ කරන. එතකොට මේ බෝධිසත්ව බ්‍රාහ්මණයාගේ නිවසේ 6 දෙනෙක් ඉන්නවා. බ්‍රාහ්මණතුමා, ඒ බැමිණිය, ඊළඟට පුතා, දුව, ඊළඟට පුතුගේ බිරිඳ ලේලිය, ඊළඟට දාස වැඩකම් කරන ඒ දාසි කෙල්ල. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ඒ කාලේ සාමාන්‍යයෙන් බොජුන් ගන්න වෙලාවට, ඊළඟට නිවසේ සියලු දෙනා ඒකරාශී වෙලා කතාබස් කරන වෙලාවට හරියට පිරිස ආමන්ත්‍රණය කරලා තියෙනවා මරණ සතිය වැඩීම සම්බන්ධයෙන්. නිවසේ ග්‍රහ ප්‍රධානියා විදිහට බෝධිසත්වයන් වහන්සේ නිතර කතා කළ කර කිව්වේ මේවා. අපි හොඳට මතක තියාගන්න ඕන ජීවිතය කියන එක ස්ථිර නෑ කියලා. ජීවිතය අස්ථිරයි. අපි මේ එකට පෞල් ජීවිත ගත කළා කියලා අපි හැමදාම මෙහෙම ඉන්නේ. අපි මැරිලා යනවා. ඒ නිසා හොඳට නිතර තම තමන් සිහි කරන්න ඕන අපි මැරෙන බව. මැරෙන තැනක් කියන්න බෑ. මැරෙන විදිහක් කියන්න බෑ. මැරෙන කල වයසක් කියන්නත් බෑ. ඒ නිසා මරණය ගැන තම තමන් හොඳට කල්පනා කර කර ඉන්න ඕන. තම තමන්ට දන් දෙන්න ලැබිච්ච මොහොතක ඉක්මනින් දන් දෙන්න ඕන. සිල්පද ටික නොකඩ කොට ආරක්ෂා කරන්න ඕන. තමන්ගේ ජීවිතේ ගුණධර්මයක් දියුණු කරගන්න හැමතිස්සෙම උත්සාහයෙන් ඉන්න ඕන. මොකද මරණය කියන එක එනවාමයි. ඒ නිසා ඕන් ওই කාරණේ නිතර හිතේ තියාගන්න ඕන එකක් අපි කියලා දැන් බෝධිසත්ව නිතර මේක කතා කරනවා. බලන්න ඉතින් නිවසක මෙහෙම කතා බහක් තියෙනවා නම් ඒක කොච්චර සුන්දරද නේ? කොච්චර වැදගත්ද ඒ කතා බහ? සාමාන්‍යයෙන් අපි බුද්ධ භාෂිතයක් වගේ ශ්‍රවණය කරනකොට පින්වතුනි ජරා මරණ ගැන අහන්නේ. දහම් පදයක් ගොඩාක් දෙනෙකුට අහන්න ලැබෙන්නේ කලින් කලට. නමුත් උපාසක උපාසිකාව විදිහට පින්වතුන්ලාට පුළුවන් නම් තමන්ගේ ගෙවල් වල ඔය වගේ ධර්මයේ කතා කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරගන්න. මව්පියෝ මුල් වෙලා වැඩිහිටියෝ මුල් වෙලා තමයි මේක කරන්න තියෙන්නේ. ධර්මයේ කතා කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරගන්න. බෝධිසත්වයන් වහන්සේ ඒ කාලේ නිතර ගෙදර කට්ටියට බණ කියලා තියෙනවා. කෑම කනකොටත් කෑම කන්න කලින් බෝධිසත්වයෝ කියනවා කන බත් එක හිර වෙලා කොච්චර මැරෙනවද මේ ලෝකෙ මිනිස්සු? කාපු කෑම විස වෙලා කොච්චර මැරෙනවද මේ ලෝකෙ මිනිස්සු? කන ගමන් මේ වතුර බොණ්ඩ ගිහිල්ලා ඒක හිර වෙලා ඉහමුල ගිහිල්ලා කී දෙනෙක් මැරෙනවද?
ඒ නිසා මරණය කියන එකට තියෙන්නේ හරි පුදුම අවකාශයක්. කොයි මොලේ මේ ජීවිතේ කරා මරණය එවිද කියලා කියන්න බෑ. ඒ නිසා හොඳට මරණ සතියින් ඉන්න ඕන කියලා ඔහොම අවවාද කරනවා. ඉතින් මේ අවවාදෙත් එක්ක අර පවුලේ හැමෝම නිතර කොටින්ම පිංගුතුනේ දාසි කෙල්ල පවා මරණ සතිය පුරුදු කරන්න ආරම්භ කරලා තියෙනවා. නිතර හිත වාසය කළා මරණය ගැන. දැන් මරණය ගැන සිහි කිරීම කියන එක ගැන නුවණ නැති මිනිස්සයා හිතන්නේ මරණය කියන එක නම් මතක් කරගන්නවත් ඕනේ නැහැ කියලානේ. මරණය කියන එක මතක් කරගන්න ගිහිල්ලා නිකන් අසුබේවා හිතලා මොකටද ජීවිතේ කාලකන්ණි කරගන්නේ. ඔයගේ මෝඩ අදහස්නේ මෝඩ තැනත්තාට නිතර එන්නේ. නමුත් පිංගුතුනි මරණය කියලා කියන්නේ ජීවිතයක් අසාර්ථක කරන කල්පනාවක් නෙමෙයි. ජීවිතේ හොඳ සාර්ථකත්වයක් කරා අරගෙන යන්න උදව් කරන වටින කල්පනාවක් මරණ සතිය කියන්නේ. යම් කෙනෙක් තමන්ගේ ජීවිතේ මරණයට තියෙන අවකාශය බලනවා නම් එයා තමාහට යහපත සලස ගන්න ප්‍රමාද වෙන්නේ නැහැ. එයාගෙන් ලෝකෙට කෙරෙන්න ඕන යහපත කරන්න ප්‍රමාද වෙන්නේ නැහැ. එයාගෙන් පෞල් සංස්ථාවට වෙන්න ඕන යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න එයා ප්‍රමාද වෙන්නේ නැහැ. ඇයි හේතුව? ප්‍රමාද වෙන්න කාලයක් නැහැ. මරණය කොයි මොහොතේ එයිද කවුද දන්නේ? බුද්ධ භාෂිතය තුළ මරණය ගැන තියෙනවා අපි හොඳට හිත් දරාගත යුතු වචනයක්. ඒ තමයි නත්ති මච්චුස්ස නාගමු මරණය නම් නොඑන්නේ නැත. මරණය එන්නේමය. කාටත් එනවා. මරණය ගැන අපි දරාගත යුත්තේ මරණය නම් නොඑන්නේ නැත. ඒ එන්නේමය. ඉතින් ඒ අනිවාර්යෙන් එන මරණය ගැන නිතර නිතර හිතුවාට මොකෝ? අපි බොරුවක්, වැරැද්දක්, අසත්‍යයක් හිතනවා නෙවෙයිනේ. ඒ නිසා මරණය ගැන නිතර හිත වාසය කරන්න පුරුදු වෙන්න. ඒ පුරුදු වීමේ යහපත බලන්න. බෝධිසත්වයන් වහන්සේ මෙහිම අවවාද අනුශාසනා කරනකොට මිනිස්සු පවුලේ හිටපු මිනිස්සු ඔක්කොම තම තමන්ගේ කටයුතු කළේ, ගෙදර දොරේ වැඩ කටයුතු කළේ නිතර මරණය ගැන සිහි කර. දැන් ඒ අය මෙහෙම සිහි කරන්න ඇති ඉතින්. පඩිපෙළක් බහින්න ගියත් සිහි කරන්න ඇති. පඩිපෙල් වල ලිස්සලා වැටිලා මිනිස්සු කොච්චර මැරෙනවද? ඒ නිසා මගේ ජීවිතේටත් මරණය එන තැන කියන්න බෑ. ගමනක් බිමනක් යනකොටත් සිහි කරන්න ඇති. පාරේ තොටේ යනකොට ඔය හදිසි අනතුරු වෙලා කොච්චර මැරෙනවද? මගේ කරත් මරණය කොයි මොහොතේද දන්නේ. ඊළඟට ඔය හදිසියකට වත්තකට පිටියකට යන්න උනත් මේ මිනිස්සු හිතන්න ඇති මේ වත්තේ පිටිය ඇවිදින්න ගිහිල්ලා සතා සර්පයා ගහලා කොච්චර මැරෙනවද? ඊළඟට ගස් යටි යනකොට ගස්වල ගෙඩි මිනිසුන්ගේ ඇඟට වැටලා මිනිස්සු කොච්චර මැරෙනවද? ගස්වල අතු කඩාගෙන වැටලා මිනිස්සු කොච්චර මැරෙනවද? ඉතින් මෙහෙම පිඟුතුනේ මරණයට අවකාශ ගොඩයිනේ. මෙහෙම සිහි කර වාසය කරද්දී දවසක් බෝධිසත්වයෝ තමුන්ගේ පුත්‍රයාත් එක්ක කුඹුරට ගියා. බෝධිසත්වයෝ කුඹුරේ ගොනුන් ලවා සීසාන අතරේ පුත්‍රයා කලේ එතන තිබුණු වියලි කැසල ගොඩක් එකතු කරලා මේ කැලි කැසල ටික ගිනි තිබ්බා. ඒ ගින්න යම් තැනක ඇවිලුවාද ඒකට නුදුරින් තුඹසක විසගොහර නාගයෙක් හිටියා. අර ගින්න ඇවිලෙනකොට ඒ ගින්නේ සැර දුම මේ හුඹහාසට ගියා. ඒ දුමින් හුඹස පිරුණා. පිරුණාම අර ඇතුලේ හිටපු නාගයාට කේන්ති ගියා. මේකා එළියට ඇදිලා බලනකොට ගිනි තියපු කෙනා එතනම ඉන්නවා. කිපිච්ච නාගයා මේ පුත්‍රයාට දෂ්ට කළා. දෂ්ට කරපු වෙලාව වේගින් විස දුවන වෙලාව. නිසා දෂ්ට කරපු ගමන් ඇගේ වේගින් විස දිව්වා. ඇදගෙන වැටුණා. බෝධිසත්වෝ ඒ වෙනකොට ටිකක් දුර හිටියේ කුඹුරේ මැද්දට වෙලානේ. පුතා වැටුණා කියලා දැනගත්ත ගමන් බෝධිසත්වයන් වහන්සේ ඉක්මනින් එතෙන්ට පැමිණුණා. අනේ පැමිණලා බලනකොටත් පුතාගේ ප්‍රාණේ නිරුද්ධ වෙලා. මෙලොව හරදමා ගිහිල්ලා දරකඩක් බඳුව පුත්‍රයාගේ මෘත ශරීරේ එතන වැටී තියෙනවා. එතකොට බෝධිසත්වයන් වහන්සේ පුතුගේ මෘත ශරීරය ඔසවලා රුක් සෙවණක තැබුවා. ඉක්මනින් තමන් මේ ළඟින් ගලාගෙන ගියපු ඇලපාරට ගිහිල්ලා අතපය හොදගෙන පිරිසුදු වෙලා එතෙන්ට ආවා.
ඇවිදින් බෝධිසත්වයෝ වටපිට බලනකොට පේනවා විශ්වාස කටයුතු තරුණ දරුවෙක් එතන ළඟ යනවා දන්න කියන දරුවෙක්. බෝධිසත්වයන් වහන්සේ කතා කළා පුත්‍රයා මෙහිවරින් යනින් ගමන අපේ ගෙටත් ගොඩ වෙලා ඔබට පණිවිඩයක් කියන්න හැකිද කියලා ඇහුවා. හොඳයි මාමේ මං කියන්නම් කිව්වා. එහෙමනම් පුතේ ගිහින් කියපන් අපේ හාමිනේ ගෙදර ඇති එයාට කියපන් අද වෙනදා වගේ දෙන්නෙකුට කෑම ඕනේ නැත. එක්කෙනෙකුට බත් මුලක් බැඳගෙන ආවා නම් ඇතිය කියලා. ඊළඟට අද දාසි කෙල්ලගේ අතේ කෑම එකවන්න එපා. අද ගෙදර ඉන්න හැමෝම පිළිවෙලකට ඇඳුමක් ඇඳගෙන ඔය සුවඳ මල් ආදියත් අරගෙන එක බත් මුලකුත් අරගෙන කුඹරට එන්න කියපන් කිව්වා. එතකොට මේ තරුණ පුතා හොඳයි මාමි කියලා පිටත් වෙලා ගියා. ගිහිල්ලා අර බිරිඳට පණිවිඩය කිව්වා. පයින්ඩි කියපු ගමන් මරණ සතියෙන් යුක්තව වාසය කරන මේ බ්‍රාහ්මණ බිරිඳ තේරුම් ගත්තා. ගේන්න කිව්වේ එක බත් මුලයි. මේ පණිවිඩය කිව්වේ මගේ ස්වාමි පුරුෂයා. දාසි කෙල්ල විතරක් එවන්න එපා පවුලේ හැමෝම එන්න කියලා කිව්වේ. එhmenan එකත් එකටම මගේ පුත්‍රයාට අනතුරක් වෙලා. ඔහු ජීවිතේ හැරදමා ගිහිල්ලා. ඒ තේරුම් ගත්තා. තේරුම් ගත්තට ඇගේ ඇස්වලට කඳුළු ආවේ නැහැ. ඇයි පවුලේ අයට හැංගුවෙත් නැහැ. සාමාන්‍යයෙන් ඒ වගේ විපත් හංගනව නේද? විපත් හැංගිය යුතුයි කියලා එහෙම මතයකුත් තියෙනව නේද? ඒ විපත් හැංගීම මේ මිනිසයාට කරන යහපතක් වගේ කියලා එකකුත් තියෙනව නේද? සාමාන්‍යයෙන් අපි හිතමු මිනිසෙකුට ටිකක් දරුණු පහේ රෝගයක් හැදුණා කියලා. ඒක අපි කියන්නේ නැහැ නේ. අපි ඒක කියන්නේ කාටද? ඥාතියට. මෙයාට මෙහෙම ලෙඩක් තියෙන ඉතින් බලමු අපි බෙහෙත් කරලා ලෙඩාට නම් කියන්න එපා වුන් කියනවා. ලෙඩාට දැනගන්න තියන්න එපා කියලා කොච්චර ඔහොම කතා තියෙනවද නේ? ඇයි හේතුව? ලෙඩා ඒක දැනගත්තොත් එහෙම ලෙඩාට කම්පනයක් ඇති වෙලා ලෙඩාට ඒක දරා ගන්න බෑ කියලා අපිට අදහසක් තියෙනවා. ඇත්තටම ඉතින් දැන් මේ දහම් මානසිකාරයකින් ජීවිතය ගැන පුළුල් කල්පනාවකින් තොරව ඉන්න කෙනෙකුට නම් ඒක දරා ගන්න බෑ තමයි. නමුත් බලන්න බෝධිසත්වයන් වහන්සේගේ නිවසේ එදා වෙච්ච දේ අර මෑණියෝ හැමෝටම ගිහින් කිව්වා. පුතේ සහෝදරයා නැති වෙලා දුවට කිව්වා. ලේලිට කතා කරලා කිව්වා දුවේ ඔබේ ස්වාමි පුරුෂයා අන්තරා වෙලා. දාසි කෙල්ලටත් කතා කරලා කිව්වා නැති වෙලා පුතා කියලා. ඔක්කොමලා පිළිවෙලකට ඇඳගන්න කිව්වා. සුවඳ මල්ලාදී කඩාගෙන අපි එහෙනම් කුඹරට යන් කිව්වා. කුඹරට යනකොට රුක් සෙවණේ පුත්‍රයාගේ නිසල ශරීරය තියෙනවා. කවුරුත් අඬන්නේ දොඩන්නේ නැහැ. හැබැයි සංවේගීකින් බරිත වූ මුහුණු ඒ අයගේ තිබුණා. දර කඩාගෙන ඇවිල්ලා පිළිවෙලකට දරසෑයක් හැදුවා. හැමදෙනා එකතු වෙලා අර මෘත ශරීරයේ දරසායේ නැග්ගුවා. දරවලින් වැහුවා. වහලා සිද්ධ වෙන්න ඕන ආකාරයෙන් වතාවත් ගෞරව සිදු කරලා මේ දරසෑයට ගෙන තිබ්බා. මේ මිය පරලෝකීය පුත්‍රයා මරණින් මත්තේ උපන්නේ තව්තිසා දෙවියන් අතරේ ඒ දෙවිවරුන්ට රජු විදිහට. ඒ කිව්වේ සක්දෙවිඳු වෙලා උපන්නා. මේ පුත්‍රයා මෙහෙම මිය පරලෝ යනකොට එහෙ හිටපු සක්දෙවිඳු චුත වුණා. අලුතෙන් සක්දෙවිඳු විදිහට පහළ වුණේ මෙයා. ඒ සක්දෙවිඳු පහළ වෙච්ච ගමම්ම තමන් කලින් ජීවත් වෙච්ච මනුස්ස ජීවිතය ගැන හැරි බැලුවා. ඒ බලනකොට සක්‍ර දේවේන්ද්‍රයාට පේනවා තමන්ගේ ආදර පියා තමන්ට නිතර මරණ සතියෙන් යුක්තව ජීවිතය ගත කරන ගමන් පුතේ පින් කර ගනින් යහපත රැස් කර ගනින් ගුණධර්ම දියුණු කර ගනින් කියලා අවවාද කරපු තමන්ගේ තාත්තා දැන් තමන්ගේ මෘත ශරීරයට අවසන් කටයුතු කරනවා. තාත්තා ඉන්නේ නොසැලුණු සිතකින්. තාත්තා අඬන්නේ. තමුන්ගේ ආදර මව අඬන්නේ නැහැ. තමුන්ගේ ප්‍රිය බිරිඳ අඬන්නේ නැහැ. තමන්ගේ සහෝදරි අඬන්නේ නැහැ. තමන්ගේ නිවසේ වැඩ කරපු දාසිවත් අඬන්නේ නැහැ.
සතුටක් උපන්නා. කල්පනා කළා මං මරණ සතියෙන් යුක්තව ගුණධර්ම දියුණු කරලා දෙව්ලොවේ උපන්න බව මේ අයට මං කියන්න ඕන. හැබැයි ඒක කියන්න කලින් පුංචි විමසීමක් කරන්න ඕන කියලා. මේ දේවපුත්‍රයා මනුස්ස වේශයක් අරගත්තා. ටිකක් වයසක පහේ බ්‍රාහ්මණ වේශයක්. අරගෙන මේ මෘත ශරීරයේ දවන ඒ දරසෑය චිතකේ තියෙන තැනට ඔහු එනවා. ඇවිදින් ඔහු කතා කළා. කතා කරලා කිව්වා බ්‍රාහ්මණ මොකක්ද ඔය මේ නුඹලා කරන්නේ? මොනවාද ඔය දවන්නේ? එතකොට බෝධිසත්වයෝ පිළිතුරු දුන්නා බ්‍රාහ්මණය අපි මේ එක්තරා මිනිස්සෙක්ව ආදාහනය කරනවා. අපි මේ ඔක්කොම එකතු වෙලා කරන්නේ මිනිස්සෙක්ව ආදාහනය කරන එක. එතකොට මේ බ්‍රාහ්මණ වෙස්ගත්තු සක්දිමුදු hina වුණා. hina වෙලා කිව්වා නෑ. මට නම් පේන්නේ නෑ මෙතන මිනිස්සෙක්ව ආදාහනය කරනවා කියලා. මට නම් හිතෙන්නේ ඔහෙලා ටික මුවෙක්ව හරි ගෝනෙක්ව හරි මවරාගෙන මස් කණ්ඩ හිතාගෙන මස් පුච්චනවා වගේ කියලා. මෙතන මල ගෙදරක සේයාවක්වත් පේන්නේ කාගේවත් ඇස්වල කඳුලක් නෑ. ඔහෙලා මේ මට බොරු කියන්නේ මට මාංශ දෙන්න අකමැත්තෙන්ද කියලා ඇහුවා. එතකොට කිව්වා නෑ බ්‍රාහ්මණ අපි මේ තිරිසන් සතෙක්ව දවනවා නෙවෙයි. අපි මේ ආදාහනය කරන්නේ මිනිස්සෙක්වමයි. එතකොට ආයෙ අර බ්‍රාහ්මණයා hina වුණා. hina වෙලා කිව්වා එහෙනම් ඔහෙලා අනිවාර්යෙන් මේ පුච්චනවා ඇත්තේ. ඔහෙලාගේ වෛරක්කාරයෙක් වෙන්න ඕනේ. තරහකාරයෙක් වෙන්න ඕනේ. ඔහෙලා ජීවත් වෙලා ඉද්දී අකමැති කෙනෙක්ව වගේ මේ පුච්චලා දාන්නේ. බෝධිසත්වය කිව්වා නෑ බ්‍රාහ්මණ. මේ මාගේ ආදර පුතු. මගේම පුත්‍රයාව තමයි මේ චිතකේ දවන්නේ. එතකොට මේ බ්‍රාහ්මණයා කියනවා එතකොට ඔහෙලාට ඒ පුතාව එපා වෙලාද තිබුණේ? තමන්ගේ පුත්‍රයා හේතු කරගෙන තාත්තා කෙනෙක් ඇස්වල කඳුලක් නැතුව කොහොමද ආදාහනයක් කරන්නේ? ඔයගේ හදවතට වේදනාවක් නැද්ද? තමන්ගේ පුතා මිය ගියා කියලා? මට නම් පේන්නේ පුතා ගැන අමනාපෙන් හිටියා වගේ කියලායි. එතකොට බෝධිසත්වයන් පිළිතුරු දෙනවා නෑ බ්‍රාහ්මණ. මගේ පුතා ඊටාම ප්‍රියමනාපයි. ඒ මගේ අතිප්‍රිය පුත්‍රයාවයි. මම මේ ආදාහනය කරන්නේ මගේ පුතු මිය පරලෝ ගියා. ඒ මගේ පුතු මිය පරලෝ යෑම වෙනුවෙන් බ්‍රාහ්මණ මා අඬන්න ඕනද? ඇඬුවා කියා එතන ඇති ඵලය මොකක්ද? ආන් එහෙම අහලා බෝධිසත්වයන් වහන්සේ හරි ලස්සනයි මේ ගාථා. බලන්න මේ ගාථාවල සොඳුරු අර්ථ. උරගෝව තචං ජින්නං හිත්වා ගච්ඡති සංතනුං එවං ශරීරේ නිබ්බෝගේ පීතේ කාල කතේ සති. සර්පයන් දිරු තමන්ගේ හැවය හැර දමා ඒ දෙස යලි නොබලාමයි යන්නේ. ඒ ලෙසින්ම මේ ලෝකේ අනිත් උදවියත් සිය සිරුර හැර දමා කවදා නමුත් මැරෙන්නේ. මැරුණ විටදී හැමෝම සිය සිරුර මෙහි දමා කම්පල අණුව හැදෙන ලොවකට යන්නේ. ඩයිහමානෝන ජානාති ඥාතිනං පරිදේවිතං තස්මායේ තං නිරෝධාමි ගතෝසෝ තස්ස යාගති. ගින්නේ දැවෙන්නේ සිත නැති දරකඩක් බඳු කුණු වී යන සිරුරක් පමණයි. මෙය වටකොට නෑයෝ වැළපුණත් කොපමණ මලකඳ නෑ කිසිවක් දන්නේ. එනිසයි මං ශෝක නොකොට ඉන්නේ. එයා ඊළඟ උපත වෙත ගියා. ඕනොහොම තමයි බෝධිසත්වයෝ තමන්ගේ පුතුගේ වියෝව ඉදිරියේ තාත්තා කෙනෙක් විදිහට උත්තරේ දුන්නේ. එතකොට මේ බ්‍රාහ්මණයා ඒකින් සතුටු වුණා. ඒ උත්තරේ. සතුටු වෙලා බැමිණි දිහාවට හැරුණා.
හැරලා කියනවා මෑණියනි තාත්තා කෙනෙකුගේ නම් හිත හයියයි. දරන්න පුළුවන්. ඒත් මෑණියනි ඔබ ස්ත්‍රියාවක්. පේන හැටියට මේ දවන්නේ මේ බ්‍රාහ්මණයාගේ පුත්‍රයා නම් මේ ඔබගේත් පුතු. තමන්ගේ ප්‍රියාදර පුතු මිය පරලෝ යද්දි අම්මා කෙනෙක් කොහොමද ඇහි කඳුලක් නැතුව නිශ්ශෝකීව ඉන්නේ? එතකොට ඒ අම්මා කියනවා, ඒ බැමිණි කියනවා මෙහෙම. අනවහිතෝ තතුආග නානුඤ්ඤතෝ ඊතෝ ගතෝ යථාගතෝ තථාගතෝ කාතත්ථ පරිදේවනා. වෙන ලොවක ඉඳන් මගේ කුසට මේ පුතු ආවේ මං හඳුනාගෙන එන්න කීවේ නෑ. වේල පහින් කිසිම දැනුම් දීමක් නොකොට ගියානේ පුතු මෙලොවින් යන්ට. එයා මෙලොව ආවේ අපටත් නොකියාමයි. අත්හැර ගියෙත් මෙලොව ඒ අයුරින්මයි. සංසාරේ ගමන තියෙන්නේ මෙලෙසින් නම් මේ ගැන මං ඇයිද හඬන්නේ? ගින්නේ දවන්නේ සිත නැති දරකඩක් බඳු කුණු වී යන සිරුරක් පමණයි. මෙය වටකොට නෑයෝ වැළපුණත් කොපමණ මලකඳ නෑ කිසිවක් දන්නේ. එනිසයි මං ශෝක නොකොට ඉන්නේ. එයා ඊළඟ උපත වෙත ගියා. යම එහෙම උත්තර දුන්නා. බලන්න මේ ලෝකෙට මව්ගේ ආරාධනාවකින් තොරවමයි දරුවෙක් එන්නේ. සාමාන්‍ය ගමනක් බිමනක් පින්වතුනි සූදානම් වෙලා යනවා. කවුරුත් මරණය කියන එක පූර්ව සූදානමකින් යන්නේ නැහැ. කවුරුත් දන්නේ නැතුව අනපේක්ෂිත මොහොතක මරණය කරා යනවා. යමෙක් තමන්ගේ මරණය අසවල් මොහොතේ කියලා දන්නවනම් එයා බයට පත්වෙවි ඒ මරණය වෙත යනවා. ඇතැමු මරණ දණ්ඩනයට නියම වෙනවා. මරණ දඬුවමට නියම වුණාට පස්සේ එයා මරණය වෙත යන්නේ හරි බිහිතියෙන්. එයාගේ මරණ කාලයේ ලං වෙන්න එයා හදවතින් කෝටි වාරයක් පතනවා. අනේ මං බේරේවා. අනේ මට මරණින් එපා කියලා. මරණය කියන්නේ එහෙම එකක්. හැබැයි මරණයටපත් වෙච්ච ඥාතියා ගැන හැඬුවා වැළපුණා කියලා ඒකේ පළක් ඇත්තේ නැති එකක්. එතකොට මේ බ්‍රාහ්මණ වෙස් ගත්ත සක්දෙවිඳු ඊළඟට හැරුණේ සහෝදරියගේ පැත්තට. හැරිලා ඇහුවා නැගණි මේ දැවෙන කෙනා ඔයාගේ කවුද? කිව්වා අනේ මේ මගේ සහෝදරයා. සාමාන්‍යයෙන් සහෝදරයෙක් වෙන් වී ගියාම සහෝදරියක් කොච්චරනම් වේදනාවට පත් වෙනවද? ඔබ ළඟ ඒ බඳු වේදනාවක් පේන්නේ? මොකෝ ඔබ තමන්ගේ සහෝදරයා ගැන තරහින්ද හිටියේ? ඇයි මේ අඬන්නේ නැත්තේ? එතකොට ඇය උත්තරේ දෙනවා. මං මගේ සහෝදරයාට ගොඩාක් ආදරය කළා. ඔහුත් මට ගොඩාක් ආදරය කළා. නමුත් මං ඇයි අඬන්නේ? සචේරෝදේ කිසාසං තත්තමේ කිං පලං සියා ඥාතිමිත්ත සුහජ්ජානං භියෝනෝ අරතිසියා. මා කොතරම් හඬා වැළපුණත් ඒ අසන්ට අයියා මෙහි නැත්තේ. හඬමින් සිටියොත් මාහට මේකයි වෙන්නේ කෙට්ටු වෙලා දුර්වල වේවි. හැඬුවා කියා මාහට කිසිසෙතක් නොවන්නේ වෙහෙසක් විතරයි එහි ඇත්තේ. යාළු මිතුරු හිතවත් අය මාහට ඉන්නා දුර්වල මට කැමති නොවේවි. ගින්නේ දවන්නේ සිත නැති දරකඩක් බඳු කුණු වී යන සිරුරක් පමණයි. මෙය වටකොට නෑයෝ වැළපුණත් කොපමණ මලකඳ නෑ කිසිවක් දන්නේ. එනිසයි මං ශෝක නොකොට ඉන්නේ. එයා ඊළඟ උපත වෙත ගියා. සහෝදරී ඒ උත්තරේ දුන්නේ. සහෝදරීගේ පිළිතුර ලැබුණාට පස්සේ අර බ්‍රාහ්මණයා හැරෙනවා බිරිඳගේ පැත්තට. මේ කිව්වේ මිය පරලෝ ගියපු කෙනාගේ බිරිඳ. හැරිලා ඇහුවා මේ තැනැත්තියගේ කවුද මේ දවන්නේ? මේ මගේ ආදර ස්වාමි පුරුෂයා.
එතකොට මේ බ්‍රාහ්මණ වෙස් ගත්ත සක්දිවිඳු චුට්ටක් hina වෙලා කියනවා එහෙනම් එකත් එක්කටම දෙන්න අතරේ මොකක් හරි විරසකයක් තියෙන්න ඇති. තමුන්ගේ ස්වාමි පුරුෂයා මිය පරලෝ ගියාට පස්සේ බිරිඳක් කොහොමද නැත්තන් නොහඬා ඉන්නේ? එතකොට ඇය කියනවා නැහැ. මගේ ස්වාමි පුරුෂයා මට ගොඩාක් ආදරය කළා. මමත් ඔහුට ගොඩාක් ආදරය කළා. හැබැයි ඔහුගේ වියෝවෙන් මා හැඬිය යුතුයමද? යථාපිදාරකෝ චන්දං ගච්ඡන්ත මනුරෝදති එවං සම්පදමේ වේතං යෝපේත මනුසෝචති. මව්තුරුලට වී එළියේ හිඳගෙන සිටි පුතු බැස යන සඳ ඉල්ලා කොයිතරම් වැළපුණත් සඳ බැස යනවාමයි නේ නවතින්නේ. දරුවට නම් නාඩා සිටින්ට වෙනවා. කොතරම් ආලය කෙරුවත් මං සැමියාට දැන් ඒ සඳ මගේ ලොවින් ඈත බැස ගියා. මියගිය සැමියා ඉල්ලා කොයිතරම් වැළපුණත් ඒ සඳ මට ආයෙත් නෑ නැගෙන්නේ. ගින්නේ දවන්නේ සිත නැති දරකඩක් බඳු කුණු වී යන සිරුරක් පමණයි. මේ වටකොට නෑයෝ වැළපුණත් කොපමණ මලකඳ නෑ කිසිවක්ක දන්නේ. එනිසයි මං ශෝක නොකොට ඉන්නේ. එයා ඊළඟ උපත වෙත ගියා. බලන්න මේ ගාථාවල තියෙන ලස්සන වින්තුනේ. කොච්චර අරුත්බරයිද? මෙබඳු කල්පනාවකින් මනුස්ස ජීවිතයක් ගත කරනවා නම් කොහොමත් ගත කරන්න වෙන ජීවිතේ මෙබඳු කල්පනාවලින් ගත කරනවා නම් ඒ ජීවිතේ වින්තුනේ කොච්චර පරිණතද? බොළඳ කල්පනාවලින් හිත් පුරවාගෙන නාහෙන් අඩාගෙන ගත කරන ජීවිතවලට වඩා මේ ජීවිත කොච්චර පරිණතයිද? සාමාන්‍යයෙන් අනුවන මිනිස්සයා බොළඳකමට ආසයි. එනිසා බොළඳ නාට්‍ය ආදී කඳුළු පෙරාගෙන අඬ හොටු හූර අහන්නේ නැද්ද? බොළඳ නාට්‍ය අහනවා බලනවා. ඒ වගේ අඬනකොට බලන අයත් අඬනවා. ඒ තමයි අනුවන මිනිසයාගේ ස්වභාවය. නුවණැති මිනිසයා පරිණතකමට ආසයි. නුවණැති මිනිසයා මේරු කල්පනාවකට ආසයි. ආසා කරන දේ නිසා මේ වගේ කල්පනාවන්ට බලන්න ජීවිතයක් ඇතුලේ අකම්පිතව නොසැලී ඉන්න හැටි. තමන්ගේ ආදර ස්වාමි පුරුෂයා මිය පරලෝ ගියාට පස්සේ බිරිඳක් මෙබඳු කල්පනාවකින් යුක්ත වෙනවා කියන එක. අද කාලේ එහෙම හදිසි ගෙදරක ස්වාමි භාර්යා ජීවත් වෙනකොට ස්වාමි පුරුෂයා මිය ගිහිල්ලා බිරිඳගේ ඇස්වලට කඳුලක් ආවේ නැත්නම් ඒක නිකන් ඥාති සමූහය සැක කරන්න හේතුවක් වෙන්නේ නැද්ද? මේ මිනිස්යාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කරන්න ඕන. හදිසි මොකක් හරි කුමන්ත්‍රණයක්වත් දන්නේ නැහැ කියලා සෑහෙන ප්‍රශ්නයක් එනවා. ඇයි අද හිතනවා ඇඬිය යුතුයමයි. ඇඬිය යුතුයමයි. කෑගසා ඇඬිය යුතුයමයි. ඒ තමයි බොළඳ කල්පනාවට තැන දෙන ලෝකේ. ඒ බඳු ලෝකයක් අස්සේ පින්වතුනි අපිට මේ බඳු සද්ධර්මයක් අහන්න ලැබුණා කියන එක ගැන අපි වෙනම සතුටු වෙන්න ඕනේ. හිතා සතුටු වෙන්න ඕනේ. අර බ්‍රාහ්මණ වෙස්ගත් සක්දෙවිඳු ඒ කතාවෙන් පස්සේ ඊළඟට යොමු වුණේ දාසි කෙල්ල පැත්තට. ඒ දාසි කෙල්ලගේ පැත්තට යොමු වෙලා අහනවා මේ දවන්නේ මේ තැනැත්තිගේ කවුද? එතකොට කිව්වා අනේ ස්වාමී මේ මගේ ආර්ය පුත්‍රයා. ඇයි මේ ආර්ය පුත්‍රයා දවද්දී ඔබට කිසි දුකක් නැත්තේ? මොකෝ මේ ආර්ය පුත්‍රයා සැරපරුසද? ඔබෙන් සෑහෙන්න වැඩ ගත්තද? ඔබට දොස් පරුස් කියනවද? සාමාන්‍යයෙන් 16ක් නම් ඉතින් සැරපරුස ආර්ය පුත්‍රයෙක් වෙන මේ අන්තරාවට පත් වුණොත් සාමාන්‍යයෙන් අඬන්නේ කරන්නේ නැහනේ. ඒක යාට සතුටක් නේ කිව්වා. එතකොට ඒ දාසි කියනවා නෑ. මගේ ආර්ය පුත්‍රයා හරි කරුණාවන්තයි. මගේ ආර්ය පුත්‍රයාට මං හරි ආදරෙයි. කරුණා මෛත්‍රියෙන් යුක්තව මාහට ආදරෙන් සලකපු මගේ ආර්ය පුත්‍රයා මිය පරලෝ ගියාට මං අඬන්න ඕනද?
මං නාඩායින්ට කාරණාව මෙන්න මේකයි. යථාපි බ්‍රහ්මේ උදකුම්භෝ බින්නෝ අප්පට්ටි සන්ධියෝ ඒවං සම්පදමේ වේතං යෝපේත මනුස්සෝචති. වතුර තිබෙන කලගෙඩියක් බිඳුනට පස්සේ ආයේ කලය හදාගන්නට බෑ. ඉරිදිමතේ කලය නැවත හදාලා දුන්නත් මිය ගියාට පස්සේ මුකුත් බෑ. එරිදි බලයේ තියෙන අයත් මැරී යනවා නම් මැරුණ කෙනෙක් වෙනුවෙන් මං ඇයිද හඬන්නේ? ගින්නේ දවන්නේ සිත නැති දරකඩක් බඳු කුණු වී යන සිරුරක් පමණයි. මෙය වටකොට නෑයෝ වැළපුණත් කොපමණ මලකඳ නෑ කිසිවක් දන්නේ. එනිසයි මං ශෝක නොකොට සිටින්නේ. එයා ඊළඟ උපත වෙත ගියා. ඔන්න ඔය විදිහට තමයි එදා ඒ බ්‍රාහ්මණ පවුලේ හිටපු සියලු දෙනා පිළිතුරු දුන්නේ. ඒ පිළිතුරු දීම අවසන් වුණාට පස්සේ සක්දිවිඳු දිව්‍ය වේශයෙන් පෙනී හිටියා. අර බ්‍රාහ්මණ වේශය අතුරුදහන් වෙලා ගියා. අහස් ගැබේ දිව්‍ය වේශයෙන් පෙනී හිටලා කතා කළා. නුඹලා හැමෝම ඊටාම ඕනෑකමින් මරණය පිළිබඳව සිහි කරලා තියෙනවා. මරණය ගැන නුඹලා මනා අවබෝධයකින් ඉන්නවා. මරණානුස්සති භාවනාව දියුණු නොකළා නම් මේ විදිහේ කල්පනාවකින් කොයි මොහොතකවත් ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අදින් පස්සේ නුඹලා අතපය වෙහසා මෙහෙම ගොඩාක් මහන්සියෙන් කටයුතු කරන්න ඕනේ. මං සක්දෙවිඳු වෙලා උපන්නේ. මරණ සතියෙන් යුක්තව ගුණධර්ම පිරූ නිසා මං මරණින් මත්තේ සක්දිවිඳලා උපන්නේ. මං නිවස සම්පූර්ණයෙන්ම නිවසේ බඳුන් සත්‍රුවනින් පිරෙව්වා. දැන් නුඹලාට ධනෙ තියෙනවා. එනිසා සියලු දෙනා හොඳට ඒ ධනෙන් දම්පින් කරගන්නට. මරණය නම් නෑවිත් තියෙන්නේ නෑ. මරණය එන්නට පෙර තමන්ගේ ජීවිතයට හොඳට පින් රැස් කරගන්නට, හොඳට ගුණධර්ම දියුණු කරගන්නට කියලා එදා සක්දිවිඳු අවවාද අනුශාසනා කරලා එතනින් නොපෙනී ගියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත දේශනා කරනකොට අර පුතුගේ වියෝවෙන් ශෝකයට පත් වෙලා හිටපු ඒ තාත්තා අම්මා දෙන්න බුදුරජාණන් වහන්සේගේ මේ මధుර ස්වරයෙන් වදාළ මේ අර්ථය හොඳ සාවධානව අහගෙන හිටියා. ඒ අයගේ හිත සංසිඳුණා. ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ දෙසුම අවසානයේ පුත්‍ර ශෝකයෙන් සිටපු ඒ උපාසකත් ඒ බිරිඳත් සෝතාපන්න ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා උපාසකේ එදා 16 වෙලා හිටියේ කුජුත්තරාවයි. දියණිය වෙලා සිටියේ උප්පලවන්නා. පුත්‍රයාව සිටියේ අපගේ රාහුල භද්‍රයන්. බ්‍රාහ්මණ බිරිඳව සිටියේ කේමාවන්. මරණ සතිය ගැන නිතර අවවාද කරපු බ්‍රාහ්මණයාව සිටියේ බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත උරංග ජාතක කතාව වදාළා. ඉතින් හොඳට ඒ අර්ථ තමන්ගේ සිත්හි රඳව ගන්නට මරණය ගැන නිතර සිහි කරන්න පිංගතුනි. නත්ති මච්චුස්සනාගමු. මරණය අපේ ජීවිත කරා නොපැමිණෙන්නේ නම් නැත. මරණය පැමිණෙන්න පෙර හොඳට තමන්ගේ ජීවිතේ ගුණ දියුණු කරගෙන, තමන්ගේ ජීවිතේට පින් කුසල් රැස් කරගෙන, තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්නවා. මැරෙන ජීවිතේට මං ආරක්ෂාවක් මා උදෙසා සකස් කරගන්නවා කියන හිත තමන් ඇති කරගන්න. අද මේ ධර්ම දානමය පින පින්වත් නිර්මලා රණවීර මහත්මිය සහ දිනුක පුතු ඇතුළු පවුලේ හැමදෙනා නමින් මිය ගිය සියලු ඥාති සමූහයාට අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්තයෙන් සැපයට පත්වෙත්වා. ඉක්මන් භවයකදීම මේ දුක්ඛිත සංසාර ගමනින් ඒ සියලු ඥාතීන් නිදහස් වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින සියලු දෙවියෝ අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. පින්වතුන්ලාගේ ඉෂ්ඨකාමී දෙවියන් ප්‍රධාන පින් අනුමෝදන් වන සියලු දෙවියෝ මේ පින්වත් හැම දෙනාවම යෙහෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු.
අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ධර්ම දාන සිදු කරපු සදහැවත් පින්වතුන්ලගේ නමින් මියගිය සියලු ඥාති සමූහයා පින් අනුමෝදන් වේ. පරලෝ වශයෙන් සැපයටපත් වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් ඥාති සමූහයාට පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දාන සිදු කළ පින්වත් නිර්මලා රණවීර මහත්මියටත් දිනුක පුතාටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා. ඥාති හිතයිසින් සියලු දෙනාටත් තමන්ට නිරන්තරයෙන් පින් කර ගැනීම උදෙසා උදව් උපකාර කරන සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයෙන් යුක්තව තමන්ගේ ජීවිතේ සුවසේ සැනසille ගත කිරීමේ වාසනාව ලබත්වා. කරන කියන රැකී ආරක්ෂා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ ආදී සෑම සියලු දේ සාර්ථක වෙත්වා. දියුණුවටපත් වෙත්වා. පෙනෙන නොපෙනෙන කරදර බාධා වූ දුරු වෙත්වා. අද ධර්ම දාන සිදු කළ ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා හැම දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත් පින්වතුන්ලා සියලු දෙනාට උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් තමන්ගේ ජීවිතේ තවදුරටත් හොඳට පින් කර ගන්න ලැබෙත්වා. හොඳට ගුණධර්ම දියුණු කර ගන්න ලැබෙත්වා. ගෞතම ශාසනය තුලම ධර්මාවබෝධ කරන්ට හැම දෙනාට වාසනාව ලැබෙත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.